මේ යකඩ නිස්සාරණය ගත්තාම මේ එක්සෑම් එකට රචනා පාඩ් එක හදන්න ගොඩක් අවුරුදු වල පාවිච්චි කරලා තියෙන යකඩ නිස්සාරණය සහ සිලබස් එකේ තියෙන මේ කර්මාන්ත වලින් අමාරුම කර්මාන්තේ මේ මේක ගොඩක් දේවල් පැහැදිලි කරගන්න දේවල් තියෙනවා සාමාන්‍ය නෝට් එක තනියෙන් කියවලා තේරුම් ගැනීම හැකියාව ටිකක් අඩුයි අලුතෙන් ඉගෙන ගන්න ළමයෙක්ට ගොඩක් වැදගත් බහුවර්ණ පැත්තට විභවත රචනා හැමතැනින්ම වගේ අහන්න පුළුවන් අර කර්මාන්තයක් වල තියෙන රසායනය ගත්තොත් මේක ගොඩක් ගැඹුරෙන් කතා කරන්න දේවල් තියෙනවා හරි එතන අපි අමුද්‍රව්‍ය ගත්තොත් මේකෙදි පාවිච්චි කරනවා යපස් කියලා කියන්නේ ෆෙරස් යකඩ අඩංගු පස්නේ යපස් තියෙනවා ඊළඟට හුණුගල් කැල්සියම් කාබනේට් හුණුගල් අපි පාවිච්චි කරන මේ ක්‍රියාවලියේදී ලෝබර සෑදුම් ද්‍රව්‍ය කියලා. ලෝබර කියලා කියන්නේ මේ අර නිකන් හිතන්නකො මේ ඉවතලන ද්‍රව්‍යයක් වගේ අපද්‍රව්‍යයක් වගේ එකක් තමයි මේක. අපද්‍රව්‍යයක් මත් නෙමෙයි. ඒකෙන් අපිට වාසි කීපයක සිද්ධ වෙනවා. අපි ඒක හදන්න මේ හුණුගල් පාවිච්චි කරනවා. ඉතින් ඒකට විතරක් නෙමෙයි තව ක්‍රියාවලිය ගණනාවකට පාවිච්චි කරනවා. ලෝබර හදන්න තමයි මේ එකත් ලෝබර හදන්නත් පාවිච්චි කරනවා. ඊළඟ කෝක් එහෙම නැත්නම් ගල් ලඟුරු කාබන් ප්‍රධාන වශයෙන් මේකෙන් තමයි ඔක්සි හාරක ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. තේරුණාද? යපස් වල තියෙන ෆෙරස් එක එළියට ගන්නකොට ඔක්සි හාරණය කරන්නේ මෙන්න මේ කෝක් එක විසින්. තේරුණාද? ඔක්සි හාරකයේ තමයි කෝක් එක. ඒත් එයා තමයි යපස් වල තියෙන මේ ෆෙරස් එක ඔක්සි හරණය කරලා ඒ කියන්නේ ධන 3 ධන 2 තියෙන කට්ටිය බිඳුව දක්වා ෆෙරස් සොලිඩ් එක දක්වා අරගෙන එනවා. ෆෙරස් ලික්විඩ් එක දක්වා අරන් එනවා. බිඳුවේ තියෙන ඔක්සිකරණ අංකය දක්වා ඔක්සි හරණයක් කරනවා. ඒතර ඔක්සි හාරකය තමයි කෝක්. එහෙම නැත්නම් කාබන්. එහෙම නැත්නම් ගල් ලඟුරු. ඊට අමතරව වාතය අපි පාවිච්චි කරනවා. ඒතර මේක තමයි අමුද්‍රව්‍ය. එතකොට යපස් වල අපි යපස් වර්ග ගත්තොත් එහෙම තියෙනවා හීමනයිට් Fe2O3 ඊළඟ මැග්නටයිට් Fe3O4 කියලා කියනවා. ඒක ඇතුළේ අතරම තියෙන FeO සහ Fe2O3 එක. ඊළඟ අයන් පයිරයිඩ් FeS එක, සිඩරයිට් FeCO3, ලිමොනයිට්, ඉල්මනයිට්, ඊළඟ කොපර් පයිරයිඩ් එහෙම නැත්නම් කැල්කුපරයිඩ්ස් කියලා කියනවා. ඒව නම් ඇත්තට වැදගත් නැහැ. මෙන්න මේ හතර. හීමනයිට්, මැග්නටයිට්, අයන් පයිරයිඩ්, සිඩරයිට් කියන එක ගොඩක් වැදගත්. ඒකෙන් වඩාත් වැදගත් කෙනා තමයි මැග්නටයිට් එක Fe3O4 සහ හීමනයිට් Fe2O3. හරි. අමුද්‍රව්‍ය කියලා මෙන්න මේ උඩ ඉන්න හතර දෙනා ලියාගෙන යටින් මෙන්න මේ ටිකත් යපස් වල තියෙන පුළුවන් යපස් වර්ග ටික දාගන්න. හරි. එතකොට මේ යකඩ නිස්සාරණයේ සිද්ධාන්ත කාරණා අපිට ගොඩාක් ගැඹුරෙන් කතා කරන්න තියෙනවා. මේ ඒ වුණාට මම මේක සම්පූර්ණ සමස්තයම බොහොම ඉක්මනට කියලා දෙනවා. ඊට පස්සේ අපි මේකේ තියෙන සිද්ධාන්ත පැත්තට අහපුව යමු. හරි. එතකොට මේ අපි යකඩ නිස්සාරණය කරන්නේ මෙන්න මේ කියන ඒකකය හරහා. අපි මේකට කියනවා ධාරා ඌෂ්මකය කියලා. පැහැදිලිද? ධාරා ඌෂ්මකය කියලා කියනවා. හරි. ධාරා ඌෂ්මකය ගත්තාම මේ හොඳට අහගන්න මම මේ කියන කාරණා ටික. ධාරාශ්මකයේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන අපිට ඉගෙන ගන්න ඕන දේවල් ටිකක්. හරි. ධාරාශ්මකයේ අපි මුලින්ම යටින් මෙන්න මෙතනින් අපි උණුසුම් සම්පීඩිත වාතය වෙනවා. පැහැදිලිද?
මේ මෙතනින් අපි උණුසුම් සම්පීඩිත වාතය වෙනවා. පැහැදිලිද? O2 ගෑස් එක තමයි තියෙන්නේ වැඩිපුරම. මේක මේ උණුසුම් සහ සම්පීඩිත වාතයක්. ගොඩක් ප්‍රෙෂර් එකකින් යවන්නේ ටෙම්පරේචර් එක ගොඩක් වැඩි. සාමාන්‍ය කෙල්වින් 2000ක වගේ ප්‍රමාණ ඊට අඩු චුට්ටක් මොන කවන්නේ අපෝ රියැක්ෂන් වලින් ගන්න පුළුවන්. සාමාන්‍ය ගොඩාක් උෂ්ණත්වය වැඩි සම්පීඩිත වාතයක් එවනවා. ඒක එවනකොට අපේ අමුද්‍රව්‍ය ටික තියෙන්නේ. අපේ මොනවාද ඊළඟට යපස් කෝක් හුණුගත්. හරිද? යපස් ගත්තොත් මේ හීමරයිට් එක ඊළඟට සිඩරයිට් ඒ අනම්මන මොන හරි කෝක් ටික කාබන් ගල්ලඟුරු කියලා කියන සහ හුණුගත් කැල්සියම් කාබනේට්. ඒ ටික අපි මෙන්න මේ පෝරුවෙන් ඉහළින් යවනවා. පැහැදිලිද? ඒක ඉහළින් යවනවා. මෙතන තමයි කේතු ආකාර අගුල ඒව නම් ඕනේ නැහැ. හරිද? එතන ඒක උඩ ඉඳලා පල්ලට තමයි වැටෙන්නේ. පැහැදිලිද? එතකොට ඉහළ ඉඳලා පහළට ඝන ද්‍රව්‍ය සොලිඩ් වැටෙනකොට පහළ ඉඳලා ඉහළට මොකද වෙන වායුවක් ගමන් කරන්න ගන්නවා ගෑස් එක. පැහැදිලි උණුසුම් වායුව. එතකොට මෙන්න මේකේ මේ මරු වැඩ ටිකක් වෙනවා. එතකොට දැන් උණුසුම් වාතය පහළ තියෙන්නේ නේද? මෙන්න මේ හරිය තමයි උණුසුම් වාතය තියෙන්නේ. එතකොට ඉහළට යන්න උෂ්ණත්වය ටික ටික අඩු වීමක් සිද්ධ වෙනවා. තේරුණාද? කොහොමත් ඈතට යන උෂ්ණත්වය අඩු වෙනවා. ඒත් එකම මේකේ තියෙන සමීකරණය ගැන අපි කතා කරද්දී කොහොමත් මේකේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට මේ සෙල්සියස් අංශක 1000 සහ 18 15 සහ 18 ඉහළ කියන උෂ්ණත්ව කාණ්ඩ දෙක අපි කඩා ගන්නවා. එතකොට 18 15 උෂ්ණත්වයක් තමයි ඉහළ පවතින්නේ නේද? කෙල්වින් 700ත් කෙල්වින් 1000ත් අතර තියෙන උෂ්ණත්වයේදී යම්කිසි ප්‍රතික්‍රියා ටිකක් සිද්ධ වෙනවා. එතකොට 18 වැඩි කොටසෙදි මෙන්න මේ හරියට තව ප්‍රතික්‍රියා ටිකක් සිද්ධ වෙනවා. තේරුණාද? එතකොට අපි මේකේදී යපස් විදිහට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ Fe3O4. පැහැදිලිද? මෙන්න මේ Fe3O4 වලින් අපි අවසාන වශයෙන් ගන්න ඕනේ කවුද? ෆෙරස් ලික්විඩ් එක ගැනීම තමයි සිද්ධ කරන්නේ. තේරුණාද? එතකොට මේක අපි මේකට කියනවා ධාරා ඌෂ්මකය කියලා. එතකොට මේ ධාරාශ්මික කියලා අතර මේක වටේට තියෙනවා මේ ගිනි වැලි වලින් සෑදු ගඩොල් සහිත බිත්තිය නේද? මොකද ලොකු උෂ්ණත්වයකට මේක රත් කරන නිසා මේක හොඳට පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. උෂ්ණත්වයේ හානි නොවන විදිහට. ඊළඟට මේ ලැබෙන ලික්විඩ් ෆෙරස් එක යකඩ ද්‍රවය පහලින් අපිට ගන්න පුළුවන් මෙන්න මෙතනින්. තේරුණාද? දැන් මාර කිව්වනේ සෙල්සියස් අංශක සෙල්සියස් නෙමෙයි කෙල්වින් 18 15 උෂ්ණත්ව සහ 18 ඉහළ උෂ්ණත්ව තුලදී. එහෙනම් මෙන්න මේ පද්ධතිය තුලදී සමීකරණ ගණනාවකින් තමයි අපිට ෆෙරස් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට බලන්න මෙතන ඔක්සිකරණාංගය මෙයාගේ තියෙන්නේ ධන 3 තියෙන නේද? ධන 3 ඉඳලා එයා බිඳුවට. මොකද වෙන්නේ? ඔක්සිකරණාංගය අඩු කරන්න ඕන. ඔක්සි හරණයක් සිද්ධ කරනවා නේද? ඒතකොට ඔයාලා මතකද මම අමුද්‍රව්‍ය වලදී කියලා දුන්නා ඔක්සි හරණය ඔක්සි හරණය කරන ඔක්සි හාරකය තමයි කවුද? මෙන්න මේ කෝ. එහෙම නැත්නම් කාබන්. කාබන් නෙමෙයි ඍජුවම කාබන් විසින් ඍජුවමත් කරනවා වක්‍රාකාරවත් කරනවා දෙනවා. අතරම කාබන් වලින් කාබන් මොනොක්සයිඩ් අපි හදනවා. CO නේද? කාබන් මොනොක්සයිඩ් හදනවා ඒත් එක්කම කාබන් කියන්නේ C අකුර සහ CO මෙන්න මේ දෙන්නගේ අපිට ඔක්සි හරණය කරන්න පුළුවන් වෙනස් ලික්විඩ් එක දක්වා. ඉතින් එතකොට අවසාන වශයෙන් ලැබෙන ලික්විඩ් එක පල්ලට මෙහෙම වැටෙනවා. ඒක අපිට මෙතනින් අයින් කර ගන්න පුළුවන් ලික්විඩ් එකක් විදිහට. එතකොට මේ මම අර කිව්වේ ලෝබර් කියලා කියන්නේ මෙතනදී අපි මේ ක්‍රියාවේදී මේ අපිට මේ අනවශ්‍ය දේවල් ටිකක් හැදෙනවා. තේරුණාද? යපස් වල තියෙන ඇලුමිනියම් සිලිකන් වගේ දේවල් වලින් හැදිච්ච අපද්‍රව්‍ය ටිකක් හැදෙනවා. ඒ අපද්‍රව්‍ය වල ඝනත්වය යකඩ ලික්විඩ් එකකට වඩා අඩුයි. ඒ හන්ද යකඩ මත මෙයා පා වෙනවා. මෙන්න මෙතන පා වෙනවා. ලෝබර කියන එක මෙන්න මෙතනින් පා වෙනවා. එතකොට මේකේ වාසිය තමයි අපි දන්නවා යකඩ කියන කෙනා වායුගෝලයේ හැමුවේ මොකද වෙන්නේ? බොහොම ඉක්මනට ඔක්සීකරණය වෙලා එයා මලකඩ ගන්නේවත් පුළුවන් නේද? එහෙම නැත්නම් ඔක්සීකරණය කරවන්න පුළුවන්. එතකොට අපි දැන් යකඩ මෙතනින් වෙන් කර ගන්නකොට මේ ලෝබර මෙතන තිබුණේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? උණුසුම් සම්පීඩිත වාතයේ හැමුවේ යකඩ ලික්විඩ් එක එකතු වෙලා ඔක්සීකරණය කළා අපිට යකඩ ලබා ගන්න බැරි වෙනවා නේද? එතකොට මේ ලෝබර මේ යකඩ ලික්විඩ් එක මත පාවෙන හන්දා උණුසුම් සම්පීඩිත වාතය සහ ද්‍රව යකඩ අතර පරිවර්ණයක් කරලා තියෙනවා. ඒ නිසා අපිට ඒක ගොඩක් වාසිදායක වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි දල වශයෙන් සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට අපි බලමු මේ 18 ඉහළ උෂ්ණත්ව සහ 18 පහළ උෂ්ණත්වවලදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. එතකොට මේ මුලින්ම වෙන වැඩේ තමයි මේ
ඔයාලා ඕන පොඩ්ඩක් මේ රූපය චුට්ටක් බලා ගන්න උඩට දා ගන්න මොකක්ද තියෙන්නේ කියලා. හරි. එතකොට දැන් අපි උණුසුම් සම්පීඩිත වාතය පහලින් එවනවනේ. පහලින් එවනකොට උඩින් යපස් කෝක් හුණුගල් සෙට් එක ගන්නවා. ඒ වැටෙනකොට කාබන් සහ එහෙම නැත්නම් හුණුගල් කෝක් එක සහ මෙන්න මේ සම්පීඩිත වාතයේ තියෙන O2 එකතු වෙලා මුලින්ම වෙන වැඩේ තමයි කාබන් සහ O2 වලින් CO2 ගෑස් එක ලැබෙනවා. ඒ ලැබෙන CO2 ගෑස් එක නැවත වාරයක් කාබන් එක එකතු වෙලා කාබන් මොනොක්සයිඩ් හදනවා. තේරුණාද? එතකොට මේ කාබන් මොනොක්සයිඩ් ඔක්සි හාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එයා තමයි අර Fe ලික්විඩ් එක දක්වා ඔක්සි හරණය කරවමින් ලික්විඩ් එක හදන්නේ. ෆෙරස් එක හදන්නේ. හරි. එතකොට ධාරා උෂ්ණකේ ඉහළ කොටස එහෙනම් ඒක ඉහළ දාම් පහළ උෂ්ණත්වය තියෙන නේද? මොකද පහළ උෂ්ණත්වය වැඩි උඩට යන්න යන්න උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. එතකොට උෂ්ණත්වය අඩු කොටස තමයි ඉහළ තියෙන්නේ. 18 අඩු. තේරුණාද? අපි සමහර කර්මාන්තවලදී පහළ උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වය කියලා 18 වැඩි අඩු නෙමෙයි ගැඩුවේ අපි සාමාන්‍ය 500 වඩා අඩුයි නම් අපි පහළ උෂ්ණත්වය කියලා ගත්තේ 500 වැඩි නම් ඉහළ උෂ්ණත්වය කියලා තමයි ගත්තේ. නමුත් කර්මා මේ අපි මෙතනදී අපි සාමාන්‍ය පහළ උෂ්ණත්වයට ගන්නේ 18 අඩු උෂ්ණත්වය. හරි. එතකොට මේ මුලින්ම වෙන වැඩේ තමයි දැන් මුලින්ම මොකද්ද වෙන්නේ? ධාරාශ්මකයේ උඩ ඉඳලා යපස් කෝක් මුණුගල් ඇත්තට මේවා අපි හොඳට කලවම් කරලා මේ ඩස්ට් එකක් වගේ එන විදිහට හදලා තමයි උඩින් දාන්නේ. ඒව දැනට ඕනේ නැහැ. හරි. එතකොට වෙන වැඩේ තමයි Fe3 Fe2O3. යපස් නේද? යපස් අර මෙන්න මේ මුලින්ම අපේ කෝක් වලින් ලැබිච්ච කාබන් මොනොක්සයිඩ් එකෙන් ඔයා ඔක්සි හරණයක් සිද්ධ කර ගන්නවා. Fe2O3 එක Fe3O4 solid දර CO2 වායුව ලබා දෙනවා. මේ ලැබෙන Fe3O4 එක නැවත වාරයක් කාබන් මොනොක්සයිඩ් අරගෙන FeO දන CO2 ලබා දෙනවා. දෙකට 6ට 2 තියෙන ඕන නම් මේකෙන් දෙකෙන් බෙදලා එතකොට මෙතන දෙකට 2 මේ දෙක කැපිලා ගිහලා 6ක් දෙකෙන් බෙදලා 3ක් කරේ. කියන්නේ එකට 3ට එක අනුපාතයක්. ඒ කියන්නේ Fe3O4 solid දන කාබන් මොනොක්සයිඩ් වලින් ගන්න පුළුවන් 3 FeO දන CO2 ගෑස්. මේ ලැබිච්ච FeO එක මේ ලැබිච්ච FeO එක නැවත වාරයක් කාබන් මොනොක්සයිඩ් එක එකතු වෙලා තවදුරටත් යා ඔක්සි හරණය වෙනවා Fe බවට නේද? ධන දෙකේ ඉඳලා යා ධන දෙකේ ඉඳලා බිඳුව බවටපත් වෙනවා නේද? FeO වල ධන දෙකේ ඉඳලා FeO බිඳුවට මෙයා ඔක්සි හරණයක් සිද්ධ වෙනවා. ඒත් ඒ වැඩේ කරන්නේ කාබන් මොනොක්සයිඩ් උදේ. අදිර ගණනාවකදී ඔක්සි හරණය කරගෙන ආවා. සහ අවසාන වශයෙන් CO2 නැවත වාරයක් පිට වෙලා යනවා. ඒත් එක්කම මේ ධාරාශ්මකයේ ඉහළදී දැන් අපි දන්නවා මේකට අපි දානවා කවුද? මේ හුණුවල් දානවනේ කැල්සියම් කාබනේට් එක. කැල්සියම් කාබනේට් සාමාන්‍ය 800 ගානකදී වගේ මෙයා මේ සාමාන්‍යයෙන් මේ දහණය වෙන්න ගන්නවා. හුණුගල් තාප වියෝජනය වෙන්න ගන්නවා. කැල්සියම් කාබනේට් එකත් මේ ධාරාශ්මකයේ ඉහළදී වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් එක දර CO2 ගෑස් එක ලබා දෙනවා. ඇත්තට මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් එක අර ලෝබල සෑදුම් ද්‍රව්‍ය සඳහා අපි පාවිච්චි කරනවා. හරි. ඒතකොට මේ ටික තමයි මේ අපේ මේ ධාරාශ්මකයේ උඩදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ධාරාශ්මක පහළදී ටෙම්පරේචර් එක වැඩි අවස්ථාවක සිද්ධ වෙන්නේ ලැබිච්ච FeO එක. එයාත් දැන් පහළට ටිකට වැඩෙනවා. එයා එක්ක ඍජුවම කාබන් කෝක් එකතු වෙලා Fe ලික්විඩ් එක දර CO2 වායුව ලබා දෙනවා. එතනින් අපිට ඔන්න දැන් ඔක්සි හරණය සිද්ධ කරා කාබන් මොනොක්සයිඩ් සහ කාබන්. ඔය කියන දෙන්නම නේද? ඒතකොට උෂ්ණත්වය අඩු අවස්ථාවේදී කාබන් මොනොක්සයිඩ් විසින් තමයි ඔක්සි හරණය කරේ. කාබන් විසින් උෂ්ණත්වය වැඩි අවස්ථාවේදී ඔක්සි හරණයක් සිද්ධ කරනවා. ඒත් එක්කම මේ ලැබෙන කාබන් ඩයොක්සයිඩ් එක CO2 ගෑස් එක කාබන් එක එකතු වෙලා ආයි කාබන් මොනොක්සයිඩ් දෙන්න පුළුවන්. ඒ ලැබිච්ච කාබන් මොනොක්සයිඩ් O2 එකතු වෙලා CO2 වෙන්න පුළුවන්. මේ රියැක්ෂන්ස් ඔක්කොම 18 වැඩි උෂ්ණත්වයකින් තමයි සිද්ධ වෙන්නේ. තව දෙයක් තමයි අපේ හුණුගල් තාප යෝජනයෙන් ලැබෙන මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් එක යපස් වල තියෙන අපද්‍රව්‍යයක් විදිහට තියෙන්න පුළුවන් සිලිකාමය සහ ඇලුමිනියම් සිලිකේට් වගේ ද්‍රව්‍යات එක්ක එකතු වෙලා SiO2 එකක් එකතු වෙලා ඒ කියන්නේ සිලිකන් පැත්තෙන් ගත්තොත් එහෙම කැල්සියම් ඔක්සයිඩ් ගන්න SiO2 වලින් ගන්න පුළුවන් CaSiO3 solid සහ ඒත් එක්කම ඇලුමිනියම් වලින් ගත්තොත් මේ Al2O3 එකක් එකතු වෙලා CaAlO2 twice එක ගන්න පුළුවන්. මෙන්න මේ මිශ්‍රණයට අපි කියනවා ලෝබර කියලා. එහෙනම් ওই ටික තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් මුලින්ම මෙන්න මේ අපි අමුද්‍රව්‍ය ටික ලියාගත්තා හරි. අමුද්‍රව්‍ය ටික ලියාගෙන මෙන්න මේ ටික සටහන් කරගත්තා. හරි. ඊළඟට මෙන්න මේ සමීකරණ ලියා ගන්න. ඕන ඉතින් පොඩ්ඩක් ලියා ගන්න. ලියන්න ඌෂ්මකයේ පතුලෙන් උණුසුම් වාතය ඇතුල් කෙරේ. ලියන්න ඌෂ්මකයේ පතුලෙන් උණුසුම් වාතය ඇතුළු කෙරේ. යන ඌෂ්මකයේ පතුලෙන් උණුසුම් වාතය
ඇතුළු කරේ. උණුසුම් වාතය ඇතුළු කරේ. කෝක් දහනයෙන් කෝක් දහනයෙන් කෝක් දහනයෙන් තාපය සහ CO ජනනය වේ. තාපය සහ කාබන් මොනොක්සයිඩ් CO ජනනය වේ. හරි සමීකරණ දෙක ලියා ගන්න. මෙන්න මේ දෙක ලියා ගන්න. හරි ඊළඟට ධාරාශ්මකයේ ඉහළ එහෙනම් පහළ උෂ්ණත්වය 18 අඩු නේද? හරි ඒකෙන් මේ සමීකරණය ලියන්න ගන්න. හරි සමීකරණය ලියන්න ගන්න. 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ දෙවෙනි සමීකරණය අනුකදා ටික දෙකෙන් බෙදලා හපව අනන්තර 1ට 1ට 3ට 1 අනුපාතය. හරි ඒක සටහන් කරගන්න. හරි ඊළඟට ධාරාශ්මකයේ පහළ කොටස එහෙම නැත්නම් ඉහළ උෂ්ණත්ව 18 වැඩි ප්‍රමාණය සමීකරණයට ලියා ගන්න. අවසාන වශයෙන් අපිට එනවා ලික්විඩ් එක ගන්න පුළුවන් නේද? 18 ඉහළ සහ පහළ උෂ්ණත්ව දෙකේදීම අපිට ෆෙරස් ලික්විඩ් එක ගන්න පුළුවන්. ඒක තමයි අපිට ඕනේ වෙන්නේ. ලෝවර් හැමත් ලැබෙනවා. ලෝවර් ඉතින් ඒකට උඩ පාවෙනවා.
නෝට් එකට එන්න. යකඩ නිස්සාරණය මෙහෙර නැතින ඉස්සර කාලේ දැන් ලංකාවේමත් ඔය මෙතඩ් එක තිබුණා කියලා. හරි අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි යපස් කුණුගල් කෝක් ඊළඟට වාතය. කියනවා මේ භාවිත කර යකඩ නිස්සාරණය යොදා ගන්න උදුන ධාරා උෂ්ණක ලෙස හඳුන්වනවලු. ඉහළ උෂ්ණත්වයට වරොත්තු වෙන ගඩොල් විශේෂයෙන් ධාරාශ්මකයේ ඇතුළත හස්තරණය කරලා තියෙනවා. ඊළඟට ධාරාශ්මකයේ ඉහළින් හෝ දොරටු හරහා යපස් උණුගල් කෝක් මිශ්‍රණය එක් කරනවා කියලා කියනවා. ධාරාශ්මකයේ පහළින් තමයි වාතය සපයන උණුසුම් වාතයක් සපයනවා. ඊළඟට ධාරාශ්මකයේ පහළින්ම ද්‍රවයකට ඉවත් කර ගැනීම සිද්ධ වෙනවා කියලා කියනවා. ඉහළින් අපවායු අයින් කර ගන්නවා. ද්‍රවයකට ඉවත් වෙන මට්ටමට තරමක් ඉහළින් ලෝබර් ඉවත් වෙනවා නේද? අර ඇලුමිනියම් සහ සිලිකා ද්‍රව්‍ය. ධාරාශ්මකය තුළ ගුරුත්වය යටතේ ඉහළින් ඉඳන් පහළට ස්කන්ධ ප්‍රවාහයක් සිද්ධ වෙනවා. සොලිඩ් එක වැටෙනවා ඝන ද්‍රව්‍ය වැටෙනවා ඉහළ ඉඳලා පහළට ඒත් එකම සම්පීඩිත වාතය පහළ ඉඳලා ඉහළට ගමන් කරනවා. ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය පහළ සිට ඉහළට සහ ඉහළ සිට පහළට වෙන නිසා ඝන කලාපය හා වායු කලාපය අතර ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැති හැකියාව වැඩි වෙලා තියෙනවනේ මෙය උෂ්ණත්ව අනුක්‍රමණයක් පවත්වා ගන්නත් හේතුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පහළ උෂ්ණත්ව වැඩි කරලා ඉහළට එන්න උෂ්ණත්ව අඩු කිරීමක් සිදු කරනවා. හරි. ඊළඟට මෙන්න මෙතන හයිලයිට් කරගන්න යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. අංක 1 ලෝපස් කෝක් මුණගල් මිශ්‍රණය වූ එක් එක් සංඝටක අතර අනුපාතය. තේරුණාද? දැන් අපි කෝක් වගේ දේවල් පාවිච්චි කරා ඔක්සි හාරකයක් විදිහට. මුණගල් අපි පාවිච්චි කරනවා ලෝබර් හදන ඒවාට. එතකොට ලෝබර් කොච්චරක් හැදෙන්න ඕනේද? ඊළඟට කෝක් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනේද කියන කාරණය ගොඩක් වලට තීරණය වෙනවා ලෝපස් වල අඩංගු සංශුද්ධතාවයේ මත. ඊළඟට අංශ වල විශාලත්වය නේද? අපි මේක සාමාන්‍යයෙන් ඩස්ට් එකක් ඔය කුඩු කරලා දානවද? පොඩි පොඩි කෑලි විතර දානවද? ඊට ලොකු කැට දානවද? ඊළඟට මිශ්‍රණයේ ධාරාශ්මකයේ ඉහළින් එක් කරන ශීඝ්‍රතාවය නේද? කොච්චර වේගකින් මේක ප්‍රමාණයක් අපි දානවද? ඒ වගේ දේවල්. ඒ දෙකම වායු ධාරාව ගලා යන ශීඝ්‍රතාවය සහ ඒක සම්පීඩිත පීඩනය. තේරුණාද? ඒ ටික තියෙන්න ඕනේ. අංක 1 2 3 4ක් තියෙනවා හයිලයිට් කරගන්න. හරි. ඊළඟ කාරණය මම කිව්වා කෝක් මොකද්ද කරන්නේ? කෝක් විසින් තමයි මේකේ ඔක්සිජන් හරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ. ධන 3 ධන 2 තියෙන යකඩ ටික ධන බිඳු බවට පත් කරනවා නේද? ෆෙරස් ලික්විඩ් එක බවට පත් කරනවා. ඒ වැඩේ කරන්නේ ඔක්සිකරණයෙන් අඩු කිරීමක් සිද්ධ කරවන්නේ කාබන් එම තමයි කෝක් විසින් තමයි කරන්නේ. හරි. පළවෙනි එක තමයි මේ ඉන්ධනයක් විදිහට මෙයා ක්‍රියාත්මක වෙනවා. එතකොට කෝක් වල තව කාර්යභාරයක් තමයි එනර්ජි එකක් ලබා දෙන. ඒ කියන්නේ ටෙම්පරේචර් එක වැඩි කරන්නත් මේක දායක වෙන හේතුව මේකේ මයිලෝඩ් කිලෝජූල් ඍණ 393.5ක් විතර නේද? ලොකු තාපයක් නිපදවන්න පුළුවන්. අංක 1 ඉන්ධනයක් විදිහට පාවිච්චි වීම. අංක 2 ඉහළ උෂ්ණත්වයේදී ඍජු ඔක්සි හාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔයාලට මතකද? උෂ්ණත්වය සෙල්සියස් අංක 18ට වැඩි අවස්ථාවේදී FeO ෆෙරික් ඔක්සයිඩ් එක්ක ඍජුවම කාබන් සොලිඩ් එක ගල් අඟුරු එහෙම නැත්නම් අපේ කෝක් එක ඍජුවම ප්‍රතික්‍රියා කරලා ෆෙරස් ලික්විඩ් එක සහ කාබන් මොනොක්සයිඩ් එක ගන්න පුළුවන් වුණා නේද? හැබැයි ඒක ඉහළ උෂ්ණත්වවල තමයි ඍජු ඔක්සි හාරකයක් විදිහට පාවිච්චි වෙන්නේ. එතකොට ප්‍රධාන ඔක්සි හාරකයේ වෙච්ච කාබන් මොනොක්සයිඩ් එක හදලා ඒක 18 අඩු උෂ්ණත්වවලදී තමයි ෆෙරස් ලික්විඩ් එක ගන්න පුළුවන් වුණේ ධාරාශ්මක උඩට ආවහම. හරි අපි මේක පොඩ්ඩක් හයිලයිට් කරලා මේක නෝට් එකේ ලියාගමු. ලියා ගන්න කෝක් වල කාර්යභාරය. ලියා ගන්න කෝක් වල කාර්යභාරය. ලියා ගන්න කෝක් වල කාර්යභාරය. අංක එක දාගන්න ඉන්ධනයක් ලෙස ඒක සමීකරණ ලියා ගන්න. තාපයක් පිට වෙනව නේද? කාබන් ධන O2 වලින් CO2 හැදෙනකොට. ඩෙල්ටා H එක ඍණ 393.5 එකක් දාගන්න.
ඊළඟ අංග 2 ලියන්න ඍජු ඔක්සි හාරකයක් ලෙස. එහෙම නැත්නම් ඉහළ උෂ්ණත්වයේදී ඍජු ඔක්සි හාරකයක් ලෙස. සමීකරණ ලියා ගන්න. දාන්න ඊළඟට තුන්වෙනි එක ප්‍රධාන ඔක්සි හාරක වූ CO ජනනය. හරි. ඊළඟට ලෝපස් ආශ්‍රිත වූ සිලිකේට් හා ඇලුමිනේට් ද්‍රව්‍ය අපද්‍රව්‍ය ලෙස යකඩ තුළ තැන්පත් වීම වැළැක්විය යුතුයි. ඒ සඳහා කැල්සියම් කාබනේට් තාප විජන ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රයෝජනයක් වුණා කියලා අපි ලියාගත්තා. අපි ඕනනම් ඔහපව ලියාගමු මේ කලින් ලියපෙකත් ලියන්න පුළුවන් නැත්නම් ඔහොම ලියන්නත් පුළුවන්. ඕනනම් පොඩි මාතෘකාවක් දාගන්න ලෝබර සෑදීම. ලියන්න ලෝබර සෑදීම. ලෝබර සෑදීම ඒකල මේ සමීකරණ තුනම ලියා ගන්න 898යි කෙල්වින් සෙල්සියස් අංශක කැල්සියම් කාබනේට් මුණුගල් තාප විභජනය සිද්ධ වෙච්ච එක ලෝබර සෑදීම. ඒතර මෙන්න මේ දෙකොල්ලට තමයි අපි ලෝබර කියලා කියන්නේ. මෙන්න මෙයාට. හරි. එහෙනම් මේකත් ඊට අපි කතා බහ කරා. මෙලෙස හදන CaSiO3 හා CaAlO2 twice එක ලෝබර හඳුන්වනවලු. ද්‍රව යකඩ වල ඝනත්වයට වඩා ලෝබර වල ඝනත්වය අඩු වෙන නිසා ද්‍රව යකඩ මත ලෝබර බොර ස්තරය තැන්පත් වෙනවා කියලා කියනවා. ලෝබර මගින් ද්‍රව යකඩ පෘෂ්ඨය ආවරණය වන නිසා ද්‍රව යකඩ O2 සම ප්‍රතික්‍රියා කිරීමට ඇති ඉඩකඩ අඩු වෙනවා නේද? ඔක්සිකරණයක් සිදු වෙන්නේ නැහැ. එතකොට ධාරාශ්මකයේ පහළ ප්‍රදේශයෙන් මුසුම් සම්පීඩිත වාතය ධාරාශ්මකයේ තුලට විදිනවා කියලා කියනවා. එවිට කෝක් දහණය වන අතර මුලින්ම ගල් අඟුරු නැත්නම් කෝක් කියලා කියනවා. කෝක් දහණය වන අතර ඒ දහන ප්‍රතික්‍රියාව වඩාත් වේගින් සිද්ධ වෙනවා. ඊළඟට උණුසුම් වාතයේ උෂ්ණත්වය පීඩනය හා කෝකාංශවල විශාලත්වය මත දහන ප්‍රතික්‍රියාව වේගය තීරණය වෙන්න පුළුවන්. හයිලයිට් කරගන්න. උණුසුම් වාතයේහි උෂ්ණත්වය ඒක පීඩනය කෝකාංශවල විශාලත්වය මත තමයි දහන ප්‍රතික්‍රියාවේ වේගය තීරණය වෙන්නේ. ඊළඟට දහන ප්‍රතික්‍රියාව වේගවත් නිසා කෝක් දහනය අධික ලෙස තාපදායක නිසා කෙටි කාලයක් තුළ විශාල තාපයක් නිදහස් වෙනවා. නේද? අපි දැන් කතා බහ කරා කලින් කෝක් වල කාර්යභාරයන් තුනක් කතා කරා. එකක් මේ 300 ගානක විතර මේ තාප කිලෝජූල් ගානක් එයා ලබා දෙනවනේ ලොකු තාපයක් ගන්න පුළුවන්. ඒතර ඒතරිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 1700ක වුණ උෂ්ණත්වයක් කරා උන්න ඉහළ යනවා කියලා කියනවා. 15. මෙම පාදස්ස ප්‍රදේශ උෂ්ණත්වය ස්ථාරව පවත්වා ගැනීම කෙරෙහි දහන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දහනය වන කෝක් ප්‍රමාණය ඉතා වැදගත් වේ. අපි කර්මාන්තයක් විදිහට දැන් මේවා ස්ටාර්ට් කරාම එක දිගට දවස් ගණන් දුවන්න ඕනේ. නේද? එක වරුවක් වහලා ආයෙත් එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්.
ඒ ලොකු ඒකක අපි දැන් ඔයාලා දන්න නොරොච්චල බලාගාරය වුණත් මේ දවල් ඇරලා රෑ වහන එහෙම නෑනේ. ඒක කෙලිම මාස ගාන එක දිගට දුවන. ඒ අතරතුර කැඩුනොත් නවත්තනවා නේද? එහෙමනේ යන්නේ. ඒ වගේ තමයි මේ වගේ ලොකු ප්‍රොසෙස් එකකදී ඒක නැවතව ආරම්භ කරන්න ලොකු වියදමක් දරන්න ඕනේ. තේරුණාද? පටන් ගත්තට පස්සේ අපිට තියෙන අමුද්‍රව්‍ය ටික දදා මේක පාලනය කරා යන්න තියෙන. නමුත් අහප මුලින් ඉඳන් පටන් ගන්නකොට ලොකු වියදමකුත් වෙනවා නේද? අපි කර්මාන්තයක් ආරම්භ කරන ලාභයක් ගන්න පාඩු වෙනවට කරන්න හොඳ නැහැ. මේ සඳහා වාතය පහළ සිට ඉහළට ගලා යන ශීඝ්‍රතාවය සහ කෝක් සහිත මිශ්‍රණය පහළට ගලා ඒමේ ශීඝ්‍රතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්න ඕනේ කියලා කියනවා. දහනේදී සෑදෙන CO2 වායුව ලෝපස් තුලින් දැන් ඉහළට ගමන් කරනවා. පහළදී මොකක්ද උනේ? කෝක් දහනය වෙලා තාපයක් හිමත් ලබා දුන්නා. ඒත් එක්කම එතනදී අපිට CO2 වායුවක් හැදුණා නේද? ඒ ලැබිච්ච උණුසුම් CO2 වායුව ලෝපස් තුලින් දැන් ඉහළට ගමන් කරනවා. ඉහළ උෂ්ණත්වයේදී කෝක් කාබන් සහ CO2 ප්‍රතිවර්තීව ප්‍රතික්‍රියා කරමින් නැවත වාරයක් වුණ කාබන් මොනොක්සයිඩ් එක හදනවා. තේරුණාද? කාබන් මොනොක්සයිඩ් එක හදනවා. එතන මෙතනත් ලස්සන දේවල් ටිකක් අපිට කතා කරන්න තියෙනවා. CO2 මෙතන එකයි මෙතන කාබන් වල කියන එක සොලිඩ් එකක් අන්න එක වායු අණු නැහැ. නමුත් දකුණු පැත්ත අණු දෙකක් තියෙනවා නේද? වායු අණු එකේ ඉඳලා වායු අණු දෙක දක්වා වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒකෙදි මෙතනදි මොකක්ද වෙන්නේ? S එක එහෙම නැත්නම් එන්ට්‍රොපිය වැඩි වෙනවා නේද? ඩෙල්ටා S එක වැඩි වෙනවා නේද? අපි දන්නවා ස්වංසිත ප්‍රතික්‍රියාවක් ගොඩක් කැමැත්තෙන් එන්ට්‍රොපි වැඩි වෙනවනේ ඒක තමන් කැමැත්තෙන් කරනවා. එන්ට්‍රොපි ධනාගයක් ගන්නවා මෙතනදී. කියලා මේ ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා S ධනාගයක් කියලා කියනවා. ජූල් 176.5ක් දෙන්නේ. උෂ්ණත්වය වැඩි වන විට T ඩෙල්ටා S සංඛ්‍යාත්මක අගේ විශාලත්වයත් වැඩි වෙනවා නේද? ඩෙල්ටා S එකත් වැඩි වෙනවා. T වැඩි වෙන නිසා සම්පූර්ණ T ඩෙල්ටා S වල මෙන්න මේ සංඛ්‍යාත්මක අගේ වැඩි වෙනවා. එබැවින් කෝක් හමුවේ ඉහළ උෂ්ණත්වයේදී CO2 වායුව කාබන් මොනොක්සයිඩ් බවට ඔක්සිහරණය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔළුවට දාගන්න කාබන් එහෙම තමයි කෝක් ටෙම්පරේචර් එක වැඩි එහෙම නැත්නම් අපේ දහන පෝරණුවේ එහෙම නැත්නම් ධාරාශ්මකයේ පහළදී ටෙම්පරේචර් එක වැඩි ඒ වෙලාවේදී CO2 වායුව එක එකතු වෙලා කෝක් එක කාබන් මොනොක්සයිඩ් හදන ඉහළ ප්‍රවණතාවයක් තියෙනවා. ඉහළ උෂ්ණ තත්ත්වයටදී CO වායුව තාපගතයක ස්ථායි කියන්න පුළුවන් නේද? එයාගේ ඒ කියන්නේ හිතලා හැදෙනවනේ. ගොඩක් කැමැත්තෙන් හැදෙනවා. අපි දන්නවා යම්සි රියැක්ෂන් එකක් සිද්ධ වෙන්නේ ප්‍රතිඵලය ස්ථාවර වෙන පැත්තට නේද? එහෙනම් ටෙම්පරේචර් වැඩි අවස්ථාවේදීත් මෙයා හැදෙනවා නම් කාබන් මොනොක්සයිඩ් එක. එහෙනම් අපිට ඔළුවට දා ගන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි තැනකදී එයා ස්ථායි කෙනෙක්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000ක් පමණ වන විටදී CO2 ප්‍රමාණය 100%ක්ම කාබන් මොනොක්සයිඩ් බවට පරිවර්තනයක් වෙනවා. තේරුණාද? සෙල්සියස් අංශක 1000කට වගේ ඉහළ උෂ්ණත්වයකදී CO2 තියෙන ඔක්කොම ටික කාබන් මොනොක්සයිඩ් එක බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒතකොට එතනදී ඔක්සිහරණයක් සිද්ධ වුණා නේද? ධන 4 තියෙන CO2 වල කාබන් ඔක්සිකරණාංක ධන 2කට අඩු වීමක් වුණා. හරි නේද? හරි. ඊළඟට තව දෙයක් O2 ගෑස් එක කාබන් එක්ක එකතු වෙලා CO2 වායුව දෙන තාපය හදන්න පුළුවන්. ඒ රියැක්ෂන් එක බලන්නකෝ. දැන් අපිට අපි කලින් කතා කරපු එක තියෙන්නේ CO2 වායුව කාබන් එක්ක එකතු වෙලා කාබන් මොනොක්සයිඩ් හදපු එක එන්ට්‍රොපිය වැඩි වුණා. ඒක අවුලන්න ඒකේ ස්වභාවසිද්ධ මේ පැත්තට සිද්ධ වෙනවා. හරි. ඊළඟ මෙන්න මේ දෙක බලන්න. O2 වායුව කාබන් එක්ක දහනය. මෙතනදී අණු 1යි කාබන් වල අණු නැහැ සොලිඩ් එක ගන්න මෙතන අණු 1යි. සහ තාපයකුත් පිටවීමක් සිද්ධ වෙනවා. වායු අණු ගණන වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වම් පැත්තේ සොලිඩ් එකක් තියෙනවා ඒක දකුණු පැත්තේ නැහැ. තේරුණාද? ඒ නිසා චූඩියට එන්ට්‍රොපි පොඩ්ඩක් වැඩි වීමක් නම් සිද්ධ වෙලා තියෙනවා. නමුත් වායු අණු ගණන ප්‍රධාන වශයෙන් වෙනස් නොවෙච්ච නිසා වම් පැත්තෙන් දකුණු පැත්තට කාබන් ඩයොක්සයිඩ් දැන් තාපය හදන මේ පළවෙනි රියැක්ෂන් එකේදී සැලකිය යුතු එන්ට්‍රොපි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. තාපදායකයි. තාපය පිටවීමකුත් සිද්ධ වුණා. ඊළඟට අපි ඊළඟ රියැක්ෂන් එක බලමු. O2 ගෑස් එක කාබන් එක්ක එකතුලා කාබන් මොනොක්සයිඩ් හදන වෙලාවේදී තේරුණාද? පළවෙනි එක අපි ගත්තේ කාබන් ඩයොක්සයිඩ් හදනකොට එන්ට්‍රොපිය ඩෙල්ටා S එක ලොකු වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒක වෙනස් يعني ඒක එච්චර ලොකු වෙනසක් වුණේ නැහැ. නමුත් බලන්න මෙන්න මෙතනදී මොකක්ද වෙන්නේ? මෙතන වායු අණු එක්කෙනයි මෙතන එක අදාළ නැහැ. මෙතන දෙකක් නේද? එකේ ඉඳන් දෙකට වායු අණු ගන්න වෙනවා. මෙතන මොකක්ද වෙන්නේ? ඔන්න ඩෙල්ටා S එක වැඩි වුණා නේද? ඒ කියන්නේ දැන් ඔන්න අපිට සමීකරණ දෙකක් ආවා. මේකත් තාපදායකයි. එන්ට්‍රොපි වැඩි වෙලා තියෙනවා. එතකොට එන්ට්‍රොපිය දැන් අපි දන්නවා ස්වංසිත ප්‍රතික්‍රියාවක්. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් හරි කැමති එයාගේ එන්ට්‍රොපිය ධන වෙලා ඩෙල්ටා H එක ඍණ වෙලා නේද? ඊළඟට ගිබ්ස් ශක්ති විපර්යාසය ඍණ වෙන තරමට. දැන් මෙතන සමීකරණ දෙකෙන් එන්ට්‍රොපිය වැඩි උනේ කාගේද? දෙවෙනි සමීකරණය. එහෙම නැත්නම්
කාබන් මොනොක්සයිඩ් හදන එක. ඉතින් නේද? දැන් බලන්න මේ රියැක්ෂන්ස් දෙකේම ප්‍රතික්‍රියක එකමයි නේද? O2 දෙන කාබන්. එහෙනම් ඔලුවට දාගන්න ඉහළ උෂ්ණත්වයේදී කාබන් සහ O2 ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හදන එකට වඩා වැඩිපුර කාබන් මොනොක්සයිඩ් සෑදීමක් සිද්ධ වෙනවා. මොකද මේ වෙලාවේදී එන්ට්‍රොපිය අරකට සාපේක්ෂව වැඩි වුණා. තේරුම් ගන්න එක නේද? පොඩි දෙයක් තියෙන්නේ. හරි. ප්‍රතික්‍රියා දෙකම තාපදායක නිසා ඩෙල්ටා H අගය කොහොමද ඍණාගයක් එන්නේ? උෂ්ණත්වය වැඩි වෙන විටදී T ඩෙල්ටා C අගය කැපී පෙනෙන වැඩි වීමක් ඇත්තේ දෙවන ප්‍රතික්‍රියාව නේද? S එකේ ධනාගය වැඩි වෙනවා. උෂ්ණත්වය සමග ඩෙල්ටා G ඍණ ස්වභාවයේ කැපී පෙනෙන වෙනස වැඩි වීමක් දෙවන ප්‍රතික්‍රියාව සඳහාද අපේක්ෂිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා අපි ශක්තිය දැන් කතා කරනවානේ. ඩෙල්ටා G සමානයි අමිතනක තියෙනවනේ. හරි ඩෙල්ටා H එක එයා කොහොමත් ඍණාගයක්. එතකොට ඩෙල්ටා S වල ධනාගය වැඩි වෙනවා. උෂ්ණත්වය ධනාගයක් වැඩි වෙන්නේ මේ සම්පූර්ණ ධන ප්‍රමාණය සෑහෙන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච සම්පූර්ණ ධන ප්‍රමාණයම මෙන්න මේ එක ඍණයකකින් වැඩි වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? සම්පූර්ණ මෙන්න මේ කොටසට අදාළම අපිට විශාල ඍණාගයක් තමයි දෙවන ප්‍රතික්‍රියාවෙන් ලැබෙන්නේ. තේරුණාද? එතකොට ඍණ ඔක්කොම එකතු වෙලා ලොකු ර්ණාගයක් තමයි ඩෙල්ටා G නම් ලැබෙන්නේ. දැන් දෙවන රියැක්ෂන් එකේදී. හැබැයි පළවෙනි රියැක්ෂන් එක ගත්තොත් දැන් පළවෙනි රියැක්ෂන් එකේදී ඩෙල්ටා S වල ධන බව හරි අඩුයි. ඒ නිසා T ඩෙල්ටා C ඍණ භාවය සාපේක්ෂව අඩුයි. අවසාන වශයෙන් ඩෙල්ටා G එකත් යම්සි ප්‍රමාණයකින් අඩුවීමක් සිද්ධ වුණා. හරි ඊළඟට උෂ්ණත්වය වැඩි වෙන විදිහට T ඩෙල්ටා C අගේ කැපීම වැඩි වීමක් දෙවන ප්‍රතික්‍රියාව සඳහාලු උෂ්ණත්වය සමග ඩෙල්ටා G ඍණ ස්වභාවික කැපීම වැඩි වීමක් හරිනේ. උෂ්ණත්වය අඩු වන විටදී කාබන් මොනොක්සයිඩ් තාපගතික ස්ථායීතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ආන් දැන් මේක ලස්සන කතන්දරයක් මෙතන ගොතන්න හදන්නේ. දැන් ඔලුවට දාගන්න හොඳටම ස්ථාවර කරගන්න කාබන් මොනොක්සයිඩ් වල ස්ථායීතාවය උෂ්ණත්වය වැඩි ගොඩාක් වැඩි වෙනකොට ගොඩක් වැඩි. නමුත් උෂ්ණත්වය අඩු වෙනකොට ඒ කියන්න හදන්නේ දැන් ධාරාවශ්මිකයේ මේක වායුවක්නේ. අපේ ධාරාවශ්මිකයේ ඉහළට යන්න දැන් මොකද වෙන්නේ? ටෙම්පරේචර් එක අඩු වීමක් සිද්ධ වෙනවා. එතකොට කාබන් මොනොක්සයිඩ් වල ස්ථායීතාවය මොකද වෙන්නේ? ටික ටික අඩු වෙන්න ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වල ස්ථායීතාවය වැඩි වෙනවා. එහෙනම් චුට්ටක් මේකත් ඔලුව තියා ගන්න. ධාරාවශ්මිකයේ පහළ වැඩි ප්‍රවණතාවයකින් කාබන් මොනොක්සයිඩ් එක තියෙනවා. උඩ කාබන් මොනොක්සයිඩ් තියෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ නේද? අඩු වෙනකොට දැන් ඒ කියන්නේ මෙහෙම එකක් සිද්ධ වෙන උනොත් අපි ගත්තොත් එහෙම කාබන් මොනොක්සයිඩ් වල ඔක්සිකරණාංකය ධන 2යි CO2 වල ඔක්සිකරණාංකය ධන 4යි නේද? එතකොට දැන් ධාරාවශ්මික දැන් මේ ඔක්කොම වායුනේ ධාරාවශ්මිකයේ යට හැදිච්ච කාබන් මොනොක්සයිඩ් එක ඉහළට ගමන් කරනකොට මොකද වෙන්නේ? මේ හැරි ටෙම්පරේචර් එක වැඩි වුණාට ධාරාවශ්මිකයේ ඉහළ උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩුයි. උෂ්ණත්වය අඩු වුණාම කාබන් මොනොක්සයිඩ් වල ස්ථායීතාවය අඩු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල ස්ථායීතාවය වැඩි වීමක් වෙනවා. එතකොට උඩට ගියපු කාබන් මොනොක්සයිඩ් කල්පනා කරනවා එයාට කාබන් ඩයොක්සයිඩ් වුණා නම් ස්ථායීතාවය වැඩි නේද? ඒ නිසා මොකද වෙන්නේ? එයා ධන 2 ඉඳලා ධන 4ට ඔක්සිකරණය වෙන්න උත්සාහ කරනවා. තේරුණාද? ධන 2 ඉඳලා ධන 4ට ඔක්සිකරණය වෙන්න ගන්නවා. අපි දන්නවා රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලදී කෙනෙක් ඔක්සිකරණය වුණොත් තව කෙනෙක්ව ඔක්සිහරණය කරවන්න ඕනේ. අන්න දැන් තමයි අර මං මුලදී කියපු ඔක්සිහාරක ක්‍රියාවලිය කාබන් මොනොක්සයිඩ් එක ඉන්න ගන්න. තේරුණාද? අපි දන්නවා Fe3O4 වල මෙන්න මේ ධන 3 තියෙන ෆෙරස් එක එයා Fe ලික්විඩ් එක බිඳුවට අඩු කරන්න පුළුවන්. ධන 3 ඉඳලා බිඳුවට ඔක්සිහරණය කරන්න පුළුවන්. ඒත් එක්කම කාබන් මොනොක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් එක ධන 2 ඉඳන් ධන 4ට ඔක්සිකරණයක් වෙන්න ගන්නවා. ඒතර ඔන්න ඔය දෙක තමයි රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට එන්න ගන්න. හරි අන්න ඒක පොඩ්ඩක් උඩට දාගන්න. අර මෙතන තියෙනවා මේ උෂ්ණත්වය තියෙනවා 400 හරි x අක්ෂය ගත්තොත් එහෙනම් මේකේ තියෙනවා ටෙම්පරේචර් එක 400 500 800 1000 1200 ඊළඟට percentage එක තියෙනවා කාබන් මොනොක්සයිඩ් එක 20 40 60 80 100 වගේ දේවල් තියෙනවා. අපි දන්නවා කාබන් මොනොක්සයිඩ් වල බලන්න මෙතන percentage එක 100 percentage එකක් තියෙනවා උෂ්ණත්වය මෙන්න මෙතනදී. උෂ්ණත්වය 1000 දී වගේ නේද? මෙන්න මේ හරියදී 100ක percentage එකකින් තියෙනවා කාබන් මොනොක්සයිඩ්. ඊළඟට උෂ්ණත්වය පල්ලට අඩු වෙන්නේ මේක පල්ලට අරගෙන ඉන්න. මෙහෙම අරන් එන්න මොකද වෙන්නේ? ටික ටික මොකද වෙන්නේ? උෂ්ණත්වය 1000 800 500 400 දක්වා අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒ අඩු වෙනත් එක්කම
කාබන් මොනොක්සයිඩ් වල ප්‍රමාණය ටික ටික අඩු වෙන්න ගන්නවා. තේරුණාද? හරි. කාබන් ඩයොක්සයිඩ් උෂ්ණත්වය අඩු පැත්තේ වැඩි උෂ්ණත්වය වැඩි පැත්තේ කාබන් මොනොක්සයිඩ් එක වැඩි වෙන්න ගන්නවා. මේකත් ගොඩක් වැදගත් graph එකක්. මේ graph එක එහෙම වෙනස් කරලා වෙලා බහුවර්ණ පැත්තෙන් එහෙම අහන්න පුළුවන්. ධාරාශ්මිකයේ බාධස්ස ප්‍රදේශයේ උෂ්ණත්වයේ කෙල්වින් සෙල්සියස් අංශක 1700ක් තරම් ඉහළ බව සෑදෙන CO2 වායුව කෝක් ලෝපස් මිශ්‍රණය වූ රක්ත තප්තු රෙඩ් හොට් කියලා කියනවා. රතු පාට හැරිච්ච කෝක් සමග ගැටෙනකොටදී තාප ජනනය කරමින් කාබන් මොනොක්සයිඩ් එක හදනවලු. ධාරාශ්මිකයේ ඉහළ උෂ්ණත්වයක් ඇති පහළ ප්‍රදේශයේදී ඇති වූ කාබන් මොනොක්සයිඩ් වායුව ලෝපස් සහිත මිශ්‍රණය හරහා ඉහළට යන විට උෂ්ණත්වය අඩු වෙන නිසා අර මම කියපු කතන්දරේ වෙන්න ගන්නවා. උෂ්ණත්වය අඩු වෙන නිසා කාබන් මොනොක්සයිඩ් වල ස්ථායීතාවය ටික ටික අඩු වෙන්න ගන්නවා. ඒ හන්දා කාබන් මොනොක්සයිඩ් වායුව CO2 වීමේ නැඹුරුතාවය වැඩි වෙන්න ගන්නවා නේද? එයා ධන 2 ඉඳලා ධන 4 දක්වා ඔක්සිජනය වෙන්න උත්සාහ කරනවා. මොකද උෂ්ණත්වයත් එක්ක එයාගේ ස්ථායීතාවය ටික ටික අඩු වෙන නිසා. ධාරාශ්මිකය තුළ කෝක් දහනය වන ප්‍රදේශයෙන් ඉහළ ප්‍රදේශයේ O2 වායුව දැන් නැහැ. අන්න ඕකට මාර කාරණේ කියන්නේ. ඒ කියන්නේ දැන් කාබන් මොනොක්සයිඩ් එක CO2 වෙන්න උත්සාහ කරනවා ධන 2 ඉඳලා ධන 4ට වැඩි කරන්න හදනවා. එතකොට සාමාන්‍ය ඔය වැඩේ කරන්න ගොඩක් හොඳ කෙනෙක් තමයි O2. හැබැයි අපි දන්නවා ධාරාශ්මිකයේ පහළ තමයි O2 තියෙන්නේ. O2 සාධනය වැඩි. එතනින් අපි උණුසුම් සම්පිඩිත වායුව එව්වේ. හැබැයි ඉහළ ප්‍රදේශයේ O2 වල කන්සන්ට්‍රේෂන් එක සෑහෙන්න අඩුයි. දැන් මොකද වෙන්නේ? කොහොම හරි කරලා තව කෙනෙක් ඔක්සිහරණය කරවන්න බෑ. එතකොට හැබැයි O2 නැති වුණාට අපි ධාරාශ්මික උඩින්ම දාන නේද? උඩින්ම දාන මෙන්න මෙයා Fe2O3 ඉන්නවා. එයා ධන 3න් ඉන්නේ. ෆෙරස් එක නේද? එයාව ඔක්සිහරණය කරලා අපිට ෆෙරස් පැත්තට එන්න පුළුවන් නේද? ඒ කියන්නේ ධන 3 ඉඳලා ෆෙරස් වල බිඳුව පැත්තට ගන්න පුළුවන්. එයාව ඔක්සිහරණය කරන්න පුළුවන්. ඒක තමයි අපටත් වෙන්න ඕනේ දේ. බලන්න මේ process එක මාරු විදිහට නිර්මාණය කරලා දෙනවා. අපි දැනන කතා කරපු කර්මාන්ත වලින් සෑහෙනම හොඳ ලක්ෂණ ටිකක් මේක තියෙන්නේ. සහ ගොඩක් ගැඹුරින් කතා කරන්න තියෙන දේවල් ටිකක් තියෙන්නේ. ධාරාශ්මිකය තුළ කෝක් දහනය වන ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශයේ O2 වායුව නැති හන්දා Fe2O3 ඔක්සිහරණය කරමින් CO වායුව CO2 ත් ඔක්සීකරණය කරනවා කියලා කියනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට Fe2O3 ක්‍රමානුකූලව ඔක්සිහරණය වෙන්න ගන්නවා අලින් ලියපු සමීකරණ ටික. මේ හේයින් කුල්නෝස්සේ ඉහළට යත්ම උෂ්ණත්වය අඩුවත්ම කාබන් මොනොක්සයිඩ් මගේ ලෝපස් වල තියෙන Fe2O3 ඔක්සිහරණය කරනවා. ඒ නිසා සෙල්සියස් අංශක 1000ට අඩු උෂ්ණත්වයේදී පියවර වශයෙන් Fe2O3 ඔක්සීකරණය වීම අපිට ගන්න බලා ගන්න පුළුවන්. Fe2O3 ටික ටික මොකද වෙන්නේ? කාබන් මොනොක්සයිඩ් එක ඔක්සීකරණය කරනකොට මෙයා හරණය වෙනවා Fe3O4. එතකොට CO ගෑස් එක CO2 බවට වැඩි වෙලා තියෙනවා. දැන් ඔන්න මෙතන කියනවා Fe3O4 යනු FeO සහ Fe2O3 හි මිශ්‍රණයක්නේ. අපි මේකට කියනවා මේ ෆෙරික් කියලා කියනවා හයිලයිට් කරගන්න. මේ Fe2O3 හි ධන 3 ඔක්සිකරණ අවස්ථාවේ තිබ්බ යකඩ ප්‍රමාණය 33ක් විතර ධන 2 ඔන්න දැන් ඔක්සිහරණය වෙලා තියෙනවා. දැන් ටික ටික මොකද වෙන්නේ? Fe3O4 නැවත වරක් කාබන් මොනොක්සයිඩ් එක එකතු වෙලා FeO හදලා දෙනවා. ඒත් එක්කම අහපෝ CO2 එක පිට වෙන්න ගන්නවා. ඊළඟට අහපෝ FeO එක ආය කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ෆෙරික් සොලිඩ් එක දැන් උන්න ගන්න පුළුවන්. හරි සොලිඩ් එක ලැබුණාට පල්ලට එනකොට ඒක ලික්විඩ් එකක් වෙලා තමයි අයින් වෙලා යන්නේ. මොකද පල්ලේ රස්නේ වැඩිනේ. ඊළඟට Fe2O3 භාගිකව ඔක්සිහරණය වෙනින් Fe3O4 බවට පත් වුණ අතර තවදුරටත් ධාරාශ්මිකයේ වූ මේ මිශ්‍රණය පහළට වැටෙන්න ගන්නවා. එවිට තවදුරටත් CO වායුව සම ප්‍රතික්‍රියා කර ධන 3 අවස්ථාවේ වූ යකඩ පරමාණු ධන 2 දෙක ඔක්සිහරණය වෙන්න ගන්නවා. ධන 2 ඉඳලා දැන් ධන 3 ඉඳලා ධන 2ට ආවා. අපිට කොහොමද බිඳුව ගාවට අරයි යනවද? ඒ කියන්නේ සම්පූර්ණ එලිමන්ට් එක ගාවට යන්න ඕනේ නේද? ෆෙරස් ලෝහේ ගාවට ගන්න බෑ. ඒ ප්‍රතිඵලයක් වූ FeO තවදුරටත් CO වායුව මග ප්‍රතික්‍රියා කර නිදහස් යකඩ දෙක ඔක්සිහරණය සිද්ධ වෙන්න ගන්නවා. ඔන්න දැන් අපේ යකඩ ටික හදලා තියෙනවා. ඒත් එක්කම කැල්සියම් කාබනේට් වියෝජනයෙන් ඒ කියන්නේ 1000ට වඩා වැඩි උෂ්ණත්වයකට මීනාවතර කැල්සියම් කාබනේට් වියෝජනය 1000ට වඩා අඩු උෂ්ණත්වයක්. මොකද ඒක සාමාන්‍ය වියෝජනය වෙන්න ගන්න 898 දී වගේ. එමගින් ජනන වෙන CO2 වායුව පවා මේ අපේ කෝක් එක ප්‍රතික්‍රියාවල කාබන් මොනොක්සයිඩ් එක හදනවා. ඒ හදන කාබන් මොනොක්සයිඩ් එකත් මොකද වෙන්නේ? කුලනේ ඉහළට යත්ම අපේ දින මේ ලෝපස් වල තියෙන Fe2O3 එක ප්‍රතික්‍රියා කරලා CO2 බවට පත් වීමේ හැකියාවක් තියෙන්න ගන්නවා. 1000 ඉක්ම වූ විටදී ටෙම්පරේචර් එක 1000ට වැඩි වුණාම කියන අපේ ධාරාශ්මිකයේ පහළදී මෙන්න මේ ප්‍රතික්‍රියා ටික සිද්ධ වෙනවා. අර හැදිච්ච FeO එක. දැන් අපි දන්නවා ධාරාශ්මිකයේ උඩදී FeO හැදෙනවනේ. ඒ FeO ආය මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ෆෙරික් සොලිඩ් එක හදා ගන්නවනේ. නමුත් එහෙම නොවන FeO ධන 2 දෙන ඔක්සයිඩ් එක ධන 2 දෙන යකඩ ටික මොකද වෙන්නේ? ආයේ ඍජුවම අපේ කෝක් එක ප්‍රතික්‍රියා කරලා දැන් කාබන් මොනොක්සයිඩ් ඕනේ නැහැ. ඍජුවම කාබන් එක එකතු වෙලා
කාබන් CO2 බඩ ඔක්සිකරණය වෙනවා. FeO වල ධන දෙකේ තියෙන ෆෙරස් එක ධන බිඳුව බවට හරණයක් සිද්ධ කර ගන්නවා. ඒත් එක මේ ලැබෙන CO2 එක ආය කාබන් එක එකතුලා කාබන් මොනොක්සයිඩ් දානවා. එයා නැවත නැවතක් ඉහළට යන ගමන් මොකද කරන්නේ? අපේ යපස් වල තියෙන යකඩ ටික ඔක්සිහරණය කරන්න ගන්නවා. ආය මේ ලැබෙන CO2 එක පිටේකලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙන්නත් පුළුවන්. ඔය ටික අපි කලින් ලිව්වා. එතකොට මේ ධාරාශ්මකය තුළදී මුළු කෝප ප්‍රමාණයෙන් කොටසක් දහන ප්‍රතික්‍රියාව සඳහා සහභාගී වෙනවා. හයිලයිට් කරගන්න. ධාරාශ්මකයේදී මුළු කෝප ප්‍රමාණයෙන් කොටසක් දැන් කෝක් වල කාර්යභාරයන් තුනක් තිබ්බනේ. දහන සඳහා අපේ ටෙම්පරේචර් එක වැඩි කරන්න ඒත් එකම ඔක්සි හාරකයක් විදිහට ආයේ තව පොඩි පොඩි දේවල් වලට භාජනය වුණා. තව කොටස CO2 සමග ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් ජනනය සඳහා සහභාගී වෙනවා නේද? තවත් ප්‍රමාණයක් FeO ඔක්සිහරණයට සහභාගී වෙනවා. ඍජුවම ඔක්සිහරණය සඳහා සහභාගී වෙනවා. හරි ඊළඟට මේ වාතයේ ඔක්සි කාරකයක් ලෙස ක්‍රියා කර දහන ප්‍රතික්‍රියාව මගින් තාපය ජනනයට CO2 ජනනයට සහභාගී වෙනවලු. වැඩිපුර වාතයේ සැපීමක් සිදුව හෝ ධාරාශ්මකය තුළ CO වායුව Fe2O වලට ප්‍රතික්‍රියා කිරීමට අමතරව O2 සමග ප්‍රතික්‍රියා කර CO2 වලට පත් වීම සඳහා තාපගතික ඉඩකඩක් තියෙන ගන්නවා. ඔයාලට මතකයි කාබන් මොනොක්සයිඩ් එක CO එක උඩට යනකොට ටෙම්පරේචර් එක අඩු වෙනකොට එයා අස්ථායී වෙනවානේ. ඒතකොට එයා ස්ථායී භාවයෙන් වැඩි CO2 බවට පත් වෙන්න උත්සාහ කරනවා නේද? එතෙන් එයා ඔක්සිකරණයක් වෙන්න ගන්නවානේ. එයා කරණය වෙනකොට ඒ සඳහා O2 වායුත් නැති හන්ද තමයි යපස් වල තියෙන Fe2O3 එක එකතු වෙලා මේ යකඩ ඔක්සිහරණය කරේ නේද? ඒ වෙලාව තමයි එයා කාබන් ඩයොක්සයිඩ් එකට පත් වෙන්නේ. නමුත් අපි ඕනට වඩා මේ වැඩි හොඳට කියලා O2 ප්‍රමාණය වැඩි කරොත් එමේ යටින් එන. ඒතකොට එයා උඩටත් යන්න ගන්නවා. ඒතකොට එයා උඩට ගියාට පස්සේ උඩ කාබන් මොනොක්සයිඩ් O2 ඉන්නකොට මොකද වෙන්නේ? එයා යකඩ ඔක්සිහරණය කරන්නේ නැහැ. එයා O2 එක ඔක්සිකරණය වෙලා එයා ස්ථාවර වෙලා CO2 හදා ගන්නවා. තේරුණාද? ඒ නිසා යකඩ නිස්සාරණයේදී වාතයේ පරිමාමිතික ගලා යාම ශීඝ්‍රතාවය වොලුමෙට්‍රික් ෆ්ලෝ රේට් එක ඉහළින් ලෝපස් සහිත ඝන මිශ්‍රණයේ ගලා යාම ශීඝ්‍රතාවය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීම ඉතා වැදගත් නේද? බලන්න කොච්චර කැල්කියුලේෂන්ස් මේකේ කරන්න ඕනද කියලා. ප්‍රායෝගිකව මේ වැඩේ කරද්දී අපි කලින් කතා කරපු ඒවා වගේ මේකේ මැද හරිය මේ අර වේගය කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒවත් නැහැ නේද? කෙලින්ම උඩින් වැටෙනවා පහලින් එනවා. ඒතර ඕක හරි ගන්න ෆ්ලෝ රේට් එක හදන්න ඕනේ නේද? හරි. ඊළඟට ඉහළින් ලෝපස් සහිත ඝන මිශ්‍රණයේ ගලා යාම ශීඝ්‍රතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත්ලු. ධාරාශ්මකයේ පහළ ප්‍රදේශයේදී දහනය නිසා O2 ප්‍රමාණය එක්වර අඩු වන අතර ඒ ප්‍රමාණයට ගැලපෙන CO2 ප්‍රමාණය ජනනය වන හේන් එක්වරම CO2 සාන්ද්‍රණය වැඩි වෙනවා. එසම අධික තාපයක් ජනනය වෙනවා. ඉහළ උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ වූ මේ CO2 වායුව පහළට පැමිණෙන ඝන මිශ්‍රණය තුලින් ඉහළට ගමන් කිරීමට නැඹුරුවා නේද? වායුවක්නේ. ඒ තමයි ඝන මිශ්‍රණය වූ කෝක්ස් සමග CO2 ප්‍රතික්‍රියා කර ඉහළ උෂ්ණත්වයක් පවතින ධාරාශ්මකයේ පහළ ප්‍රදේශ සිද්ධ වෙනවලු. මෙන්න මේ නිසා CO2 සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වන විට CO සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා කියනවා. ඒක හරිනේ. ඊළඟට පහළ ප්‍රදේශයේදී ජනනය වූ කාබන් මොනොක්සයිඩ් වායුව පවා පහළට පැමිණෙන ඝන මිශ්‍රණ තුලින් ඉහළට ගමන් කරනවා. මේ වෙනකොට ඉහළට යාත්ම උෂ්ණත්වය අඩු වීම නිසා CO ඒ තාපගතික ස්ථායතය අඩු වෙනවා. කලින් කතා කරා අපි CO2 බවට පරිවර්තනය වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. O2 වායුව නැති නිසා Fe2O3 හි ඔක්සිජන් ලබා ගැනීම මොකද කරන්නේ? CO වායුව CO2 බවට පත් වෙනවා නේද? ඔක්සිකරණය වෙනවා. එවෙන් ධාරාශ්මකයේ ඉහළට යාත්ම CO සාන්ද්‍රණය අඩු වෙමින් නැවත CO2 සාන්ද්‍රණය වැඩි කරන්න ගන්නවා. නේද? කෝක් භාවිත කිරීම නිසා ධාරාශ්මකයේ නිදහස් වන CO2 වායුව අන්න ගෝලීය උණුසුම ඉහළ යාමට හේතුවක් වෙන්න ගන්නවා. නිසා කෝක් වෙනකොට පුනර්ජනනීය විකල්පයක් සෙවීම පාරිසරික ප්‍රශ්නයක් වැදගත් වෙනවා කියලා කියනවා. තාමත් හොඳ එකක් එහෙම හම්බෙලා නැහැ. ඊළඟ කාරණය තමයි දැන් නම් ඇත්තටම අර යපස් වලින්ම යකඩ ගන්න එකට වඩා ගොඩක් වෙලාට වෙන්නේ හදපු යකඩ භාජන නැවත උණු කරලා ඒකෙන් ප්‍රචක්‍රීකරණය හරහා නැවත අපි යකඩ භාණ්ඩ හදාගන්න එක. ඔයාලා දන්නා බෝතල් පත්‍ර ඔය ලොරි හැම යන්නේ නේද? ඒතකොට ඒ කට්ටිය කරන්නේ මේ වැඩේ තමයි. අහක දාන්න යකඩ මලකට කාපු යකඩ අපි පාවිච්චි කරලා අයින් කරපු භාජන වල තියෙන යකඩ ඔක්කොම අරන් ගිහලා ඉවරලා උණු කරනවා. උණු කරලා ඉවරලා උණු කරනකොට කොහොමද සංශුද්ධ මට්ටම අර අපි පුව යකඩ නෙමෙයි නමුත් ඒ මට්ටම ආසන්න තත්ත්වකින් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් නැවත වරක් භාණ්ඩ හදනවා. මොකද අපි පොළව කැණීම් කරලානේ යකඩ ගන්න යපස් ගන්න. කවදා හරි දවසක මේකත් ඉවර වෙන්න ගන්නවා. ඉතින් ඒකට කලින් දැම්ම එහෙම පුරුදු වෙච්ච ගොඩක් වටිනවා. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට යකඩ කර්මාන්තේ කතා බහ කරන්න තියෙන්නේ. ඒත් එක්කම යකඩවල පොඩි දේවල් එකක් අපිට ආයෙ කතා කරන්න තියෙනවා මේ වැදගත් කරුණු කියලා දාගන්න. හරි. එතකොට දැන් ධාරාශ්මකයේ තියෙන්නේ. මේ ධාරාශ්මකයේ මේ පහලින් අපි ගන්නවනේ යකඩ අපි මේවට කියනවා මේ අමු යකඩ කියලා කියනවා. අමු යකඩ කියලා කියනවා. මේ අමු යකඩවල කාබන් 4ක් වගේ ප්‍රමාණයක් එහෙමත් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ අමු යකඩ වලින්ම අපි ඊළඟට කරන්නේ මේ අමු යකඩ වැලි අච්චු වලට දාලා ඉවරලා නේද? වැලි වලින් හදපු අච්චු වලට දාලා ඉවරලා YouTube එකේ කොන තන විලසම තියෙනවා. දාලා ඉවරලා අපිට අවශ්‍ය දේවල් ටික හදාගන්න. නමුත් ඍජුවම අමු යකඩ අපි පාවිච්චි කරලා බාන්නක් හදුවොත් එම ලොකු අවාසියක් තියෙනවා. වැටුනොත් එමේ කැඩෙන්න ගන්නවා. බංගුරතාවය වැඩි.
හයිය වැඩි වුණාට එකපාරකදී ඝට්ටනයක් ඇති වුණොත් මේ කැඩෙන්න බලන්න. අර බිව් වෙනාම කැඩෙන යකඩ එහෙම තියෙන්නේ. ඔය කාන්දන් එහෙම කැඩුනම කැඩෙන්නේ අන්න ඒ වගේ තමයි. ඒ නිසා මේකට අපිට විවිධ දේවල් මිශ්‍ර කරලා ඉවරලා සිද්ද යකඩ වානේ චීනත් චට්ටි එතකොට මල නොකඩ වානේ එක එක වර්ග දේවල් හදනවා. තේරුණාද? මිශ්‍ර ලෝහ හදන්න ගන්නවා. හරි මාතෘකාවක් දාගන්න යකඩ නිස්සාරණය සම්බන්ධ වැදගත් කරුණු. හරි ස්ටායි මාකර් දාලා ලියා ගන්න. පහලින් වෙන් කර ගන්නා ද්‍රව යකඩ පහලින් වෙන් කර ගන්නා ද්‍රව යකඩ වැලි අච්චු වලට දමා සිසිල් කරනු ලැබේ. යන පහලින් එකතු කර ගන්නා ද්‍රව යකඩ යන පහලින් එකතු කර ගන්නා ද්‍රව යකඩ වැලි අච්චු වලට දමා සිසිල් කරනු ලැබේ. සිසිල් කරනු ලැබේ. එය අමු යකඩ නම් වේ. යන්නේ එය අමු යකඩ නම් වේ. යන්නේ එය අමු යකඩ නම් වේ. එමගින් විවිධ යකඩ වර්ග නිෂ්පාදනය කෙරේ. එමගින් විවිධ එමගින් විවිධ යකඩ වර්ග නිෂ්පාදනය කෙරේ. එමගින් විවිධ යකඩ වර්ග නිෂ්පාදනය කෙරේ. ඕන වරහණ තුල දාගන්න අමු යකඩ වල ලියා ගන්න අමු යකඩ වල 4% පමණ කාබන් පවතී. හරි එතකොට මේ මංගුරතාවයමත් මේක වැඩි. හරි අපි හදනවා මේ සිද්ද යකඩ. සිද්ද යකඩ කියලා කියන්නේ මේකෙදි අපි මේ Fe2O3 Fe2O3 ප්‍රමාණයක් මේකට එකතු කරලා සාමාන්‍ය කාබන් percentage එක අපි 0.5කට වගේ ගන්නවා. 0.4 තිබ්බ එක තියෙන අමු යකඩ තියෙන්නේ. අමු යකඩ වල 0.4ක් කාබන් තිබ්බේ. ඕක අපි සිද්ද යකඩ වල 0.5කට වගේ අඩු කර ගන්නවා. දාගන්න පළවෙනි එක දාගන්න අංක 1 සිද්ද යකඩ යන අමු යකඩ ද්‍රව කර අමු යකඩ ද්‍රව කර ගණනය කරගත් ප්‍රමාණයක් අමු යකඩ ද්‍රව කර ගණනය කරගත් ප්‍රමාණයක් Fe2O3 එකතු කර ගණනය කරගත් ප්‍රමාණයක් Fe2O3 එකතු කර ගණනය කරගත් ප්‍රමාණයක් Fe2O3 එකතු කර කාබන් ප්‍රතිශතය යන කාබන් ප්‍රතිශතය 0.5කට ආසන්න ප්‍රමාණයක් දක්වා කාබන් ප්‍රමාණය 0.5ක් දක්වා අඩු කර සාදයි.
අඩු කර සාදයි. දෙවෙනි එක සටහන් කරගන්න වාණය. මේකද අපි මැංගනස් Mn සහ නිකල් එකතු කරගන්නවා ඒ අදාළ වුණ ප්‍රමාණ වලින්. තියා ගන්න වාණය. අමු යකඩ ද්‍රව කරලා මැංගනස් නිකල් වගේ දේවල් පාවිච්චි දාලා තමයි මේක හදන්නේ. ලියන්න අමු යකඩ ද්‍රව කර අමු යකඩ ද්‍රව කර අමු යකඩ ද්‍රව කර දැන් අමු යකඩ ද්‍රව කර ගණනය කරගත් ප්‍රමාණයක් අමු යකඩ ද්‍රව කර දැන් අමු යකඩ ද්‍රව කර ගණනය කරගත් ප්‍රමාණයක් මැංගනස් සහ නිකල් එකතු කරයි. මැංගනස් සහ නිකල් එකතු කර මැංගනස් සහ නිකල් එකතු කර වාණය නිපදව. ඊළඟට මේ චීනත් චට්ට චීනත් අපි අමු යකඩ වල 4ක් වගේ ඉන්නේ. චීනත් චට්ට හදනකොට කාබන් ප්‍රමාණය 12ක් විතර වැඩි කරනවා. බංගුරතාවය ගොඩක් වැඩි හයියයි. මේක හයියයි හැබැයි ගැස්සුරොත් එහෙම අනම්මනම් වුණොත් කුඩු වෙලා යනවා. කැඩේ යන්න ගන්න බිම හැනොත් කැඩෙන්න ගන්නවා. අර කාන්දම් කැහිමත් එහෙමනේ නේද? කොච්චර හයිය වුණත් එකපාර බිම හැනොත් කැඩෙනවනේ. අන්න ඒ වගේ තමයි. අංක 3 දාගන්න චීනත් චට්ටි. දැන් මේවා දෙන්නේ අමතර කාරණා විදිහට දෙන්නේ. යකඩ වල ප්‍රයෝජන ඉතින් ඕන තරම් ලියන්න පුළුවන්. ලියන්න චීනත් චට්ටි දාගන්න අමු යකඩ ද්‍රව කර යන අමු යකඩ ද්‍රව කර අමු යකඩ ද්‍රව කර කාබන් ප්‍රතිශතය අමු යකඩ ද්‍රව කර කාබන් ප්‍රතිශතය 12ක් දක්වා වැඩි කර සාදයි. අමු යකඩ ද්‍රව කර කාබන් ප්‍රතිශතය දාගන්න කාබන් ප්‍රතිශතය 12ක් දක්වා වැඩි කර සාදයි. 12ක් දක්වා වැඩි කර සාදයි. සිය 12ක් දක්වා වැඩි කර සාදයි. අංක 4 දාගන්න මල නොබැදෙන වාණි. මල නොබැදෙන වාණි. හරි මල නොබැදෙන වාණි වලදී අපි එකතු කරනවා ක්‍රෝමියම් ෆෙරස් ෆෙරස් 73ක් වගේ තියෙන්නේ. ඒකදී අපි ක්‍රෝමියම් නිකල් කාබන් වගේ දේවල් එකතු කර ගන්නවා. කාබන් 1කට අඩු කරනවා. ක්‍රෝමියම් 18ක් නිකල් 8ක් වගේ එන විදිහට අපි එකතු කරලා තමයි මල නොබැදෙන වාණි හදන්නේ. අංක 4 දාගන්න මල නොබැදෙන වාණි එක්සෑම් එකට අහලා තිබ්බා. ලියන්න අමු යකඩ වලට අමු යකඩ වලට යන අමු යකඩ වලට ක්‍රෝමියම් සහ නිකල් මිශ්‍ර කර අමු යකඩ වලට ක්‍රෝමියම් සහ නිකල් එකතු කර අමු යකඩ වලට ක්‍රෝමියම් සහ නිකල් එකතු කර විකාදනයට ඔරොත්තු දෙන මල නොබැදෙන එහෙනම් මල නොබැදෙන වාණය සාදයි. මල නොබැදෙන වාණය සාදයි. හරි ඒකත් වෙන මේක සටහන් කරගන්න මේ පර්සන්ටේජ් ටිකක් දාගන්න.
හරි එහෙනම් ඔන්න ඔතනින් යකඩ නිස්සාරණයක් සම්පූර්ණයෙන්ම අවසానයි.